ආගමු උදෑසනකසේ සිතැඟි වඩාලම් දිය ඇල්ලකසේ සුභාරතී සුභාරතී. ආයිබෝන් සුබදාසනක් සුබ දවසක් ප්‍රිය මිත්‍රයනි ඔබ හැම දිනාටම අදත් සුභාර්ථී සංවාද මණ්ඩපයෙන් අපි ඔබ හමු වෙනවා. සුභාර්ථී සංවාද මණ්ඩපයත් සමග රටේ ජනතාවට ඔබට අපට ශ්‍රාවකින්ට දැනෙන ප්‍රශ්න මාතෘකාගත කාරණා පිළිබඳව අදත් සුභාර්ථීන් කතා බහ කරන්න අපි සූදානම් වෙලා ඉන්නවා. අද අපි කතා බහ කරන්න බලාපොරොත්තු වෙන්නේ ආහාර අර්බුදය සහ කළමනාකරණය. මේකේ මාතෘකාව ප්‍රමුඛව රටේ වර්තමාන තත්ත්වයන් එක්ක අපි කතා බහ කරන්න බලාපොරොත්තු වෙනවා. අපි තම ගෞරවයෙන් ආරාධනය කළා අද සුභාර්ථී සංවාද මණ්ඩපයට අපේ රටේ ප්‍රධාන අමාත්‍යාංශ ගණනාවක් නියෝජනය කරමින් ගෙවුණු කාලේ විශාල සේවාවක් කෙටකොළ ප්‍රබල අමාත්‍යවරයෙක්. වර්තමානයේ ගත්තොත් මේ දැවෙන ආහාර ප්‍රශ්නත් එක්ක එහි බර කරටගෙන කවුරු අග්‍රාමාත්‍යතුමන්ගේ ආශිර්වාදයත් එක්ක සමස්ත ක්‍රියාවලිය මෙහෙවන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැවීමේ කමිටුවේ සභාපති හිටපු ගෞරව අමාත්‍ය වජිර අබේවර්ධන මහත්මයා සුබ උදෑසනක්. සුබ උදෑසනක්. අයිබෝන්. දැන් පවතින තත්ත්වයන් එක්ක බැලුවොත් රටේ තියෙන ආර්ථික තත්ත්වය ගෝලීය ආර්ථික ක්‍රමවේදත් එක්ක බැලුවොත් විශාල පීඩනයක් සහිත ජන සමාජයක තිබෙන දැවැන්තුම් ප්‍රශ්නයක් තමයි ඔබට බාර දීලා තියෙන්නේ. ඔව්, ප්‍රධාන වශයෙන් මම මතක් කරන්න කැමති ඒ කිසිවක් ශ්‍රී ලාංකික පුරවැසියෙක් හැටියටයි තිබෙන පළපුරුද්ද අත්දැකීම සම්බන්ධ කරලා අවශ්‍ය සහයෝගය ලබා දෙන්නේ. එහෙම නැතුව වෙනත් කිසිදු වරප්‍රසාදයක් කිසිදු වෙනත් කාරණයක් සඳහා නෙමෙයි. එතකොට අපිට තිබෙන අත්දැකීම් සහ පළපුරුද්ද වර්තමාන රජයට ලබා දීම මගේ පමණක් නෙමෙයි ශ්‍රී ලාංකික සෑම පුරවැසියෙක්ගේම යුතුකමක්. යම් තමා සතු රට නිවැරදි මාර්ගයට ගන්න පුළුවන් තමන්ගේ දැනුමක් තියෙනවා නම් එයා ශ්‍රී ලාංකික පුරවැසියෙක් හෝ විදේශ පුරවැසියෙක් හෝ වේවා ඔහුට මේ රට ගොඩ ගැනීම සඳහා අවශ්‍ය සහයෝගය ලබා දෙන්න පුළුවන්. එතකොට ඒ අනුව අපි බැලුවා කඩාගෙන වැටලා තිබෙන මහා ආර්ථිකයක් විනාශ වෙලා තිබෙන ආර්ථිකයකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්මයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය ආරම්භ කළ තිබෙන ක්‍රියාවලියට අවශ්‍ය සහයෝගය ලබා දෙන්න. එතකොට ඒ අනුව අපි මේ යම් යම් කාරණා සම්බන්ධයෙන් රටේ ආර්ථිකය මහජනයාට බලපාන ප්‍රශ්නය. මොකද මෙතන ප්‍රධාන කාරණය තමයි මහජනයාට ජීවත් වීමේ අයිතිය තහවුරු කර යුතුව තිබෙනවා. ඒ වගේම ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයන් සියලු දෙනාටත් ආරක්ෂාව ලබා දී යුතුව තිබෙනවා. උදාහරණයකට කල්පනා කරලා බැලුවාම අපි ලංකා ඉතිහාසයේ බරපතලම නරකම ඛේදවාචකයේ ක්‍රියාත්මක කරා. ලංකාවේ මහ බැංකු ඉතිහාසය 1950 මහ බැංකුව ආරම්භ වෙනවා. ඒ ආරම්භ වෙච්ච දවසේ ඉඳලා අවුරුදු 74ක කාල සීමාව තුල බොහෝම ගෞරවාන්විත නාමයක් ශ්‍රී ලංකාවට තිබුණා. ඒ කියන්නේ ණයක් ගත්තොත් ණය නොගෙවන කණ්ඩායමක් හැටියට තිබුණේ නැහැ. එතකොට ඒ කීර්ති නාමය සම්පූර්ණයෙන්ම විනාශ වුණා. එතකොට ඒ කීර්ති නාමය විනාශ වුණේ අප්‍රේල් මාසේ 5 වෙනිදා. අප්‍රේල් මාසේ 15 වෙනිදා. මොකද පළවෙනි ගෙවීම තිබුණේ ඩොලර් මිලියන් 70යි. එතකොට ඉදිරියේදී ගෙවීමට තියෙනවා ඩොලර් බිලියන 1ක්. එතකොට ණය ගන්නකොට අනුගමනය කරපු ක්‍රියාදාමය ණයක් ගන්නකොට මුදල් අමාත්‍යාංශය, කැබිනට් මණ්ඩලය, පාර්ලිමේන්තුව මේ ආයතන වලින් අනුමැතිය ලබා ගනිමින් තමයි මේ ණය අපිට අරගන්න පුළුවන්ද, ලබා ගත්තට පස්සේ ගෙවන්න පුළුවන්ද, අපි ආයෝජනය කරන එකෙන් අපිට ලාභ ලැබෙනවද, මේවා අධ්‍යයනය කරලා තමයි මේ ණය ලබා ගැනීම සිදු කරන්නේ. දැන් එහෙම ලබා ගන්නා ණය ගෙවීමට යම් හේතුවක් නිසා පෝසත් වුණොත් ඒ සඳහා ක්‍රියාමාර්ග ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ කියලා තිබෙනවා. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ ඉතා පැහැදිලිව සඳහන් වන ප්‍රධාන කාරණා කීපයක් තියෙනවා. එකක් තමයි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව රාජ්‍ය මූල්‍ය පිළිබඳ සම්පූර්ණ පාලනය පාර්ලිමේන්තුව සතු වන්නේය. එවැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙම සඳහන් වෙනවා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව 148 149 1 151 1 149 යන වගන්තිවල සම්පූර්ණයෙන්ම පාර්ලිමේන්තුව සතු වෙනවා
මේ වගකීම. එතකොට යම් කිසි ණය ගිය 2021 රජයේ අයවැයක් ඉදිරිපත් කරලා තිබුණ පාර්ලිමේන්තුවට ඒ අයවැය සඳහන් කරලා තිබෙනවා මේ ණය ගෙවන විදිය. එතකොට මේ ණය ගෙවන විදිය ආදායම නොලැබුණා නම් ඒ ආදායම නොලැබුණු කාරණය නැවත පාර්ලිමේන්තුවට කියන්න ඕන. මෙන්න මේ පොතේ තියෙනවා මේ කාරණේ මේක ඉෂ්ට කරන්න අපොසත් වුණා. දැන් මොකද කරන්න කියලා. එහෙනම් දැන් ඊළඟට කරන්න තිබුණු රාජකාරිය තමයි නොකර ඇරියේ. උදාහරණයක් හැටියට නොකර ඇරිය රාජකාරිය තමයි ණය ගෙවීමට අපොසත් වුණාම කළ යුතු රාජකාරිය ඉෂ්ට කරේ නැහැ. කළ යුතු රාජකාරිය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වෙන පරිදි නම් මූල්‍ය වගකීම ඉෂ්ට කරන ක්‍රමවේදය සඳහන් කරලා තිබුණා පිටු අංක 134. එතකොට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ පිටු අංක 134 සඳහන් වන කාරණේ ලියන්නේ මෙවැනි ගෙවීමක් ගෙවා ගන්න බැරි වුණාම කළ යුතු කාරණේ. එතකොට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 151 ඒක මේ රටේ මහ ජනතාව දැනගත යුතුමයි. මේ රටේ පරිපාලන නිලධාරීන් දැනගත යුතුමයි. මේ රටේ ගණකාධිකාරිවරුන් දැනගත යුතුමයි. මහ ජනතාව දැනගත යුතුමයි. දැන් 151 එහි සඳහන් වෙන්නේ 149 වන ව්‍යවස්ථාවේ කවර විධි විධානක් ඇතත් අනපේක්ෂිත හදිසි වියදම් සඳහා මුදල් සැපීම පිණිස අවිනිශ්චිත අවස්ථා අරමුදලක් නීතියෙන් පිහිටවීමට පාර්ලිමේන්තුවට බලය ඇත්තේ. මුදල් අමාත්‍යාංශය අසමත් වෙනවා. පාර්ලිමේන්තුවට අයිතිය තිබෙනවා වෙනම අරමුදලක් පිහිටවන්න පාර්ලිමේන්තුවට. පාර්ලිමේන්තුවේ අරමුදල මොනවටද පිහිටවන්නේ? දෙක අයන්න අනපේක්ෂිත හදිසි වියදම් දැරීමක් අවශ්‍ය බවද. ඒ කියන්නේ දැන් අපිට ණය ගෙවා ගන්න බෑ. හදිසි මුදලක් අවශ්‍ය කරලා තියෙනවා. එවැනි යම් කිසි වියදමක් සඳහා ප්‍රතිපාදන සලසා නොමැති බැවින්ද. ඒ කියන්නේ ප්‍රතිපාදන නැහැ මේ ණය මුදල ගෙවන්න. මුදල් විෂය භාර අමාත්‍යවරයාට අවබෝධ වූහොත් ජනාධිපතිවරයාගේ කැමැත්ත ඇතිව අවිනිශ්චිත අවස්ථා අරමුදල අත්තිකාරම් මුදලක් ගෙවීමෙන් ඒ වියදමට අවශ්‍ය මුදල් සැපීමට නියෝග කිරීමේ බලය මුදල් විෂය භාර අමාත්‍යවරයාට ඇත්තේය. අත්තිකාරමක් වශයෙන් එවැනි මුදලක් දුන් සෑම අවස්ථාවකම ඒ මුදල ආපසු ගෙවීම සඳහා පරිපූර්ණක ඇස්තමේන්තුවක් අප්‍රමාදව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුත්තේය. දැන් මේ කාරණා ලියලා තියෙන්නේ මොනවටද? අපි සංජය ගන්නව ණයක් ලංකා බැංකුවෙන්. ඔබ ගත්තාම ණය ටික දවසක් යනකොට ඔබට ගෙවා ගන්න බැරි වෙනවා. ඔබ ගත්ත ව්‍යාපාරය අසාර්ථක වෙනවා. ඔබ වගාවක් කරා නම් ගම් වතුරක් ඇවිල්ලා විනාශ වෙනවා. දැන් ඔබට ආදායම නැති වෙනවා. දැන් ඔබ අසාදු ලේඛනයට යන්න නියමිතයි. ඔබ මොකද කරන්නේ? අක්කර දෙකක් තියෙනවා නම් අක්කර භාගයක් විකුණලා බැංකුවේ ගන්න දෙනුව සෙටල් කරනවා. අසාදු ලේඛනයට යන්නේ නැහැ. යන්නේ නැතුව. එතකොට දැන් ශ්‍රී ලංකාව අසාදු ලේඛනයට ගියා. දැන් මේකේ බරපතල තත්ත්වය තමයි එවැනි අසාදු ලේඛනයකට ගියහම සමහර අංශ අවුරුදු 10කට ලෝකෙ බෑන් කරනවා. සමහර අපේ කටයුතු වසර 10කට ශ්‍රී ලංකාව පිළිගන්නේ නැහැ. ඇයි? බංකොලොත් වුණා. එහෙනම් අපේ ප්‍රධාන වගකීම තමයි ඒ අවස්ථාවේ අපි ඉෂ්ට කළා නැත්තේ. එහෙනම් එය පැහැර හැරියානම් පාර්ලිමේන්තුවේ 225ම මේ ගැන අවබෝධයෙන් සිටින්න ඕන. මේ ප්‍රශ්නේ නිසා ගෙවල් ගිනි තිව්වේ රාජ්‍ය නිලධාරීන්ගේ නෙමෙයි. මේ අහිංසක මහජන නියෝජිතයන්ගේ. ඇයි? මහජන නියෝජිතයන්ගේ අවසරයකින් තොරව යම් කටයුත්තක් කරා. මහජනයාගේ හිතේ මේකට වග කියන්න ඕනේ මහජන නියෝජිතයෝ කියලා තමයි ඒ අයගේ ගෙවල් 75ක් 80ක් විනාශ කරලා බිලියන 100ක් විතර හානියක් රට තුළ සිද්ධ කරේ මහජන ආවේගයත් සමග. දැන් බලන්න මෙවැනි කටයුත්තක් ඇයි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් කරලා තිබෙන්නේ? සඳහන් කරලා තිබෙන්නේ සඳහා. එහෙනම් ඒ අවස්ථාවේ මොකද්ද කළ යුතු තිබුණේ? ගෙවීමට අපහසු නම් කල් වේලා යතුව පාර්ලිමේන්තුවට දැනුවත් කරන්න. පාර්ලිමේන්තුවට තිබුණා විශේෂ මුදල් කමිටුවක් පිහිටවන්න. පිහිටවල බලන්න තිබුණා පාඩු ලබන එයා ලංකා ආයතනය. ඩොලර් පහුගිය පාඩුව බිලියන 350යි. එතකොට බිලියන 350ක් පාඩු ලබන එයා ලංකා ගුවන් සමාගම ආයෝජකෙක් හොයාගන්න තිබුණා. ආයෝජකයන් එන මුදල් වලින් අර ණය ගෙවන්න තිබුණා. එතකොට පාර්ලිමේන්තුවෙන් ඒක අනුමත කරගත්තා නම් ආයෝජකෙක්ගේ බලතල ලබා ගත්තා නම් අදාළ මුදල ගෙවන්න තිබුණා. නියමිත දිනයට ගෙවන්න බැරි වුණත් ගිහිල්ලා බැංකුවට කියන්න තිබුණා ඔබට අපි කල් දෙන්නම් අපිට කල් දෙන්න අපි මාසෙකින් ගෙවනවා කියලා. එතකොට ඒ කටයුත්ත නොකර මේ කරපු ඛේදවාචකය මේ රටේ සාර්ථක ව්‍යාපාර කරපු පුජ්‍යලයන් ඒ අය තමන්ගේ
හරියට ඇඩ්මිනිස්ට්‍රේෂන් සිස්ටම් එක අරන් ගිහිල්ලා තියෙනවා. ඒ අයගේ ෆිනෑන්ෂියල් සිස්ටම් එක ඒගොල්ලෝ හරියට අරන් ගිහිල්ලා තියෙනවා මූල්‍යමය කටයුතු. එතකොට දැන් එවැනි ව්‍යාපාරිකයන්ටත් අද Tamanට තමන්ගේ LC එක ඕපන් කරගන්න බැරි තැනකට ගියා. මේ රටෙන් පිටරට ගිහිලා ඉගෙන ගන්න ළමයෙකුට බැංකුවේ කාඩ් එක ගන්න බැරි තැනටපත් කරා. කවුද මේ? ඒකයි මම නිතර කිව්වේ මේක බරපතල අපරාධයක්. මහජනයට ආපු වේදනාව සාධාරණයි. හැබැයි මහජනයා සත්‍ය දන්නේ නැහැ. මහජනයාගේ හිතේ මේක කරේ මහජන නියෝජිතයෝයි කියලා. මහජන නියෝජිතයන්ට කුලේ වහලා එවැනි දේවල් කරන්න බෑ. ඒක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විරෝධී. ඒක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට විරුද්ධව කරපු ක්‍රියාවලියක්. ඉතින් ඒ නිසා මහජනතාව රටේ සත්‍ය දැනගත යුතුව තිබෙනවා. අපේ යුතුකම තමයි නිවැරදි කියන එක. විවිධාය බයින්න පුළුවන්, දොස් කියන්න පුළුවන්. ඒක මට අදාළ නැහැ. මම මගේ පුජ්‍යලික කරුණු එක වචනයක් කිව්වේ නැහැ. මම කිව්වේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් කරුණු විච්ච අපරාධය පිළිබඳ කිව්වේ. දැන් මේ අපරාධය වෙනස් කර ගැනීම සඳහා ක්‍රියා කළ යුතුව තිබෙනවා. දැන් මේ අපරාධය ගොඩ ගන්න තමයි වසර 50ක පළපුරුද්දක් තිබෙන, ජාත්‍යන්තර අත්දැකීම් තිබෙන, දේශීය අත්දැකීම් තිබෙන පාර්ලිමේන්තුවේ ඉන්න පස්වතාවක් අගමැති කරපු රනිල් වික්‍රමසිංහ මහත්තයා බාරගන්නේ. දැන් සියලු මහජන නියෝජිතයන්ගෙත් සියලු ජනතාවගෙත් යුතුයකමක් තියෙනවා. මෙවැනි බංකොලොත් කරපු රාජ්‍යයක් ගොඩ ගැනීම සඳහා අවශ්‍ය සහයෝගය ලබා දෙන්න. මේක දැන් ගොඩ ගන්න පුළුවන්. හැබැයි ආණ්ඩුවත් එකක් මතක තියාගන්න ඕන. රාජ්‍ය බංකොලොත්, රාජ්‍යයේ ඉන්නේ අසාදු ලේඛනී. ලංකාවේ ව්‍යාපාරිකයොත් විශාල ප්‍රමාණයක් අසාදු ලේඛනයට දාලා තියෙනවා. එහෙනම් දැන් සාමාන්‍යයෙන් සංජය මේ ග්‍රිප් එකට නම ගියොත්, ඒ කියන්නේ අසාදු ලේඛන ගත වුණොත්, ඔබ ගිහිල්ලා ලංකාවේ පුජ්‍යලික බැංකුව හරි ඕන බැංකුවක හරි ගිහිල්ලා ඔබ ණයක් කිලුවක් කියනවා දෙන්නේ නැහැ. ඔයාගේ නම තියෙනවා අසාදු ලේඛනේ. ඔයාට දෙන්න බෑ ණය. එතකොට ඔයා බිම වැටෙනවා. එහෙම නැත්නම් ඔයා ගිහිල්ලා ගමේ පොලි මුදලාලිගෙන් සල්ලි අරගෙන කිට්ටුවෙක් කෙනෙක් අරගෙන ඔබ බලනවා මේක කොහොම හරි ගෙවලා යථා තත්ත්වයටපත් වෙන්න. දැන් ආණ්ඩුව බංකොලොත් කරා මේ රටේ ව්‍යාපාරිකයෝ. ආණ්ඩුව බංකොලොත්. දැන් ආණ්ඩුවට කවුරුවත් උදව් නොකර මොකද වෙන්නේ? මහජනයා හිඟා කාලා මැරි. එතකොට දැන් බංකොලොත් ආණ්ඩුවට ලෝකෙ උදව් කරනවා වගේම රටේ ව්‍යාපාරිකයන් බංකොලොත් කරපු ආණ්ඩුව ඒ ව්‍යාපාරිකයන් ගොඩගත යුතුව තිබෙනවා. ඒ අයට කියනවා ඔය අසාදු ලේඛනේ නෝ නිසා යන්න කියලා. ආණ්ඩුවට තියෙන නීතියම මේ රටේ අහිංසක ව්‍යාපාරිකයන් සියලු දෙනාට පාවිච්චි කළ යුතුව තිබෙනවා. දැන් එවැනි මොහොතක තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ අභියෝගය බාරගන්නේ. මේක ලේසි පහසු අභියෝගයක් නෙමෙයි. දැන් එතුමා බලනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල 24 වෙනිදා ලංකාවෙන් පිට වෙලා ගියා ඇවිල්ලා. ඒ අය මේක ගැන හොඳ අධ්‍යයනයක් කළා තිබුණා. මගේ වාර්තා කියවෙව්වා. ඒ අය කියලා තිබුණා අපේ නීති රීති යටතේ අපිට කරන්න පුළුවන් උපරිම සහයෝගය ශ්‍රී ලංකාවට ලබා දෙනවා කියලා. ඒතකොට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබෙන සහතිකය ලෝකේ ආධාර දෙන කණ්ඩායම් වලට වැදගත්. දැනට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ලෝක බැංකුව සමග සාකච්ඡා කරා. ඒ වගේම ආසියානු සංවර්ධන බැංකුව සමග සාකච්ඡා කළා. ජයිකා ජපන් ආධාර දෙන කණ්ඩායම් සමග සාකච්ඡා කරා. ලන්ඩන් ක්ලබ් එක සමග සාකච්ඡා කරා. G7 countries සමග එතුමා දැන් ක්‍රියා කරගෙන යනවා. දැන් එතුමා මේ මහා කාර්යය බාර අරගත් අවස්ථාවේ ශ්‍රී ලාංකික සමස්ත මහ ජනතාවගේ යුතුකම තමයි එක එක්කෙනා දේශපාලන පක්ෂ වලින් සමහර අරමුණු සඳහා කියන කතාව වැදගත් වෙන්නේ නැහැ. මේ රට ගොඩ ගැනීම සඳහා සමස්ත ශ්‍රී ලාංකික ජනතාව එතුමාට සහයෝගය දිය යුතුයි. මාස 6ක් හිමීට බලාගෙන ඉන්නකෝ. මේ ප්‍රශ්නේ කොහොමද එතුමා निराකරණය කරන්න කියලා. එතුමා සමග කැබිනට් මණ්ඩලයේ දෙවතාවක් හිටපු පුජ්‍යලෙක් හැටියට මම දන්නවා ඒක එතුමාට පුළුවන් කියලා. ඒ නිසා තමයි කල් වෙලා ඇතුව කිව්වේ කරුණා කළා මේක රනිල් වික්‍රමසිංහ මැතිතුමාට බාර දෙන්න කියලා. නිකන් නෙමෙයි කිව්වේ. අදත් මම කියන්නේ කරුණා කළා විධායක බලය ඇඟිලි ගහන්න නැතුව කරුණා කළා රට ගොඩ ගන්න අවස්ථාව දෙන්න. ඉතින් බැරි වුණොත් එක පුජ්‍යලයයිනේ. එතකොට ඔක්කොම එකතු වෙලා කියන්නේ බැරි තනි පුජ්‍යලට යන්න කියලා. හැබැයි එහෙම නොකර සියලු දෙනා මේ වැරැද්ද නිවැරදි කිරීම සඳහා සහයෝගය ලබා දී යුතුව තිබෙනවා. මේක මේ ලංකා ඉතිහාසයේ කරපු බරපතලම ඛේදවාචකය. මේ ඛේදවාචකය ඊටාම සෝචනීය නරකම ක්‍රියාවලියක් හැටියට තමයි මට මේ අවස්ථාවේ ශ්‍රී ලාංකික ජනතාවට ප්‍රකාශ කරන්න තිබෙන්නේ. මම කියන කතාව වැරදි නම් වෙන කෙනෙකුට ඇවිල්ලා වෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අරගෙන ඒක කියවලා රටේ මහ ජනතාවට කියන්න පුළුවන් වජිර අහවල් දවසේ ඇවිල්ලා කියපක වැරදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව එහෙම එකක් නැහැ කියලා. ඒ නිසා සත්‍යයට මුහුණ දී යුතුව තිබෙනවා. හොඳයි පැහැදිලි කාරණයක්. ඇත්තටම අපි දන්නවා වජිර අබේවර්ධන මැතිතුමා කියන්නේ මේ ගෙවුණු පාලන කාලයේ ඇමතිකම් කරද්දී රට වටේම අපිට මතකයි ප්‍රාදේශීය මහලේකම් කාර්යාලය දිස්ත්‍රික් කාර්යාලවල තිබෙන මහ ජනතාවගේ පීඩනය වැඩක් කරගන්න තැනක් තිබුණේ නැහැ.
එතකොට එහෙම තැන්වල මට මතකයි ඔබතුමා ලංකාව වටේම ගිහිල්ලා දැවැන්ත ව්‍යාපෘති හදලා ඉඩ පහසුකම් හදලා මේ අර ජනතාවගේ මූලික ප්‍රශ්න අවසන් කරන්න කටයුතු කළා ඒ කාලේ. ඔව් සංජය දැන් ඒ අපි ඒ අවස්ථාවේ ඒක ඇත්තටම අපේ දක්ෂකමට වඩා ඒවල කැබිනට් මණ්ඩලේ නායකත්වයේ දීපු රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ දක්ෂකම. මොකද එතුමා ලංකාවේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 332 377ක් කරා. එතකොට 377ක් කරේ ජනතාවට තිබෙන පීඩනය අනුව. ජනතාව සමහර දුෂ්කර ස්ථානවලට වෙනම පරිපාලනයක් අවශ්‍ය නිසා. ඒ තිවිච්ච ප්‍රාදේශීය ලේකම් කාර්යාල 332 මම හිතන්නේ 180ක් විතර ආපහු රටේ මහජනතාවගේ සුබසිද්ධිය සඳහා අවශ්‍ය පහසුකම් සපයමින් ක්‍රියා කළා. දිස්ත්‍රික් ලේකම් කාර්යාල 25න් දිස්ත්‍රික් ලේකම් කාර්යාල ගම්පහයක වැඩ අවසන් වෙලා තිනවා. හෙටයින්ද විවෘත කරගන්න පුළුවන්. රත්නපුරේ අවසන් කළා. මාතලේ අවසන් කරා. මඩකලපුව පටන් ගත්තා. යාපනයේ විවෘත කළා. කළුතර පටන් ගත්තා. ලංකාවේ විශාල ආර්ථික පිම්මක් ආර්ථිකය කඩා වැටී තිබෙන අවස්ථාවක එතුමා නායකත්වය දුන්නා. දැන් මට මතකයි 2017 තමයි ඡන්ද තියන නියමිතව තිබුණේ. මට මතකයි මම 2014 ගාල්ල නගරේ විරෝධතාවයක් කරා මේ රජය ආර්ථිකය කඩා බිඳ දමනවා කියලා. මම ඊට කලින් අපේ නායකතුමාගෙන් ඇහුවා මේ නායකතුමා හොඳ සටන් පාඨයක් මොකද්ද කියලා. වජිර බය නැතුව කියන 2015 ආණ්ඩුවක් කියලා. දැන් මේ 2015 ආණ්ඩුවක් කියන සටන් පාඨේ මම ගාල්ල නගරේ අර ආපු මිනිසුන්ගේ ඉස්සරහින් රඩිල් කියලා දාලා දෙපැත්තෙන් දැම්ම 2015 ආණ්ඩුවක් කියලා. පස්සේ මම විරෝධතාවය ඉවරුනහම ඇහුවා මේ මොකද මිනිස්සු කියන්නේ කියලා. වජිරටත් පිස්සු ලොක්කටත් පිස්සු කිව්වලු. මොකද එච්චරට මහජනයාට විශ්වාසයි ඇයි 2017 නේ ඡන්දයක් තියන්න තියෙන්නේ. ඉතින් අපි කියනවා 2015 ආණ්ඩුවක් කියලා. දැන් මේක කිව්වේ කොහොමද? එතුමා කිව්වේ රටේ ආර්ථිකයේ ගමන් කරන මේක දිහා බලලා එතුමා කියනවා මේ ආණ්ඩුව කඩම් වැටෙනවා කියලා. දැන් මෙවරත් මට මතකයි මම එතුමා පාර්ලිමේන්තුවේ යන්නේ නැතුව ඉන්නකොට අපි ඔක්කොම එකතු වෙලා කිව්වා ඔබතුමා පාර්ලිමේන්තුවට යන්න කියලා. දැන් අපි දවසක් වේත් මම අපේ නායකතුමන් ඇහුවා දැන් මොකද අනාගතේ වෙන්නේ කියලා. වරදින්නේ නැහැ. 20යි 23 දී පාලනය අපිට අතර ගන්න වෙනවා කිව්වා. එතකොට මං හැව ඇයි කියලා. නෑ අපි කරගෙන ආපු වැඩපිළිවෙල එහෙමම මේ කට්ටිය ෆුල් ස්ටොප් එකක් තියුවා. නැවැත්තුවා කිව්වා. දැන් ඉවරයි කිව්වා. දැන් මහජනයා අමාරු වැටෙනවා කිව්වා. හැබැයි 20යි 23ට කලින් ඒ කියපු රාජකාරිය කරන්න උනා. අර ඒ නිසා තමයි මම කියන්නේ 20යි 21 ජනවාරි මාසේ විතර මතක තියාගන්න එක ආසනයයි ඒක අගමැති වල ජනපති වෙන ආසනය කියලා. නිකන් නෙමෙයි කියන්නේ. ඒ ආර්ථික කඩාවැටීම ඔස්සේ එක කියන්නේ. එතකොට සමහර අය හිතනවා මේ ඥානකගේ රස්සාව කරනවා කියලා. නෑ. අපි දේශපාලන රස්සාව කරන්නේ. අපි ආර්ථිකය පිළිබඳ දැනුමක් ආවම ඒක ගැන අධ්‍යයනය කළා තමයි මේ වගේ පණිවිඩ කියන්නේ. දැන් කවුරුවත් හිතුවද 2017 තියන්න තියෙන ඡන්දේ 2015 තියෙනවා කියලා. 2014 අගෝස්තු මාසෙ වෙනකොට ඡන්දයකට යන්න සිද්ධ වුණා. මොකද ආර්ථිකයේ බරපතල කඩාවැටීම නිසා. කෙසේ හෝ කමක් නැහැ. දැන් මේ තත්ත්වෙන් රට ගොඩ ගැනීම සඳහා ක්‍රියා කළ යුතු තියෙනවා. දැන් අරයට මෙයාට අත දික් කළා අරයා මේක කරේ නැහැ. මෙයා මේක කරේ නැහැ. කොහොම හරි වැඩක් නැහැනේ. මහජනයා විශ්වාස කළා දුන්නා විශ්වාසي කැඩුවා. දැන් විශ්වාසي කැඩුවට පස්සේ මහජනයා අමාරු වැටිලා. මුළු රටම අමාරු වැටිලා. එහෙනම් දැන් යුතුයකම තමයි පාර්ලිමේන්තුවේ ඉන්න අපේ 200 අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා අතෑරියාම 224 යුතුයකම තමයි මේ සඳහා තමන්ට තිබෙන ඉලක්ක දක්ෂ ක්‍රමවේදයක් තියෙනවා නම් ඒක මේසේ මත තියන්න තියෙනවා. එතකොට බොහෝ අය අපිට පේනවා දැන් 21 වෙනි සංශෝධනය ගැන කතා කරනවා. මම ඊයේ පෙරේදා කිව්වා. සමහර අය 19 ගැන කතා කරනවා. සමහර අය 20 ගැන කතා කරනවා. දැන් ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ඇති කළේ ශීඝ්‍ර සංවර්ධනයක් ඇති කිරීම සඳහා. කඩිනම් මහවැලි ව්‍යාපාරය ඉස්සරහට ගෙනියන්න ඕන නිසා. මොකද බලය වැදගත්. දැන් ලෝකයේ ආධාර දෙන්නේ ලංකාවේ ලෝ ඇන්ඩ් ඕඩර් එක හරියට තියෙනවා නම් කැරලි ගහනවා නම් හන්දිවල පෙළපාලි යනවා නම් ලෝකයේ ආධාර දෙන්නේ නැහැ. එහෙනම් ඒ කැරලි කණ්ඩායම් බලන්නේ තමන්ගේ දේශපාලන මතවාදයන් සාර්ථක කර ගැනීම සඳහා ක්‍රියා කරන්නේ. ඒ අතරේ සාධාරණ මිනිස් සමාජයක් ඉන්නවා. සාධාරණ මිනිස් සමාජය තමයි ඒගොල්ලන්ට ගෑස් නැහැ. ඒගොල්ලන්ට පෙට්‍රල් නැහැ. ඒගොල්ලන්ට භූමි තෙල් නැහැ. ඒගොල්ලන්ට ඉන්න විදියක් නැහැ. ලයිට් නැහැ. ඒගොල්ලෝ පාරට බහිනවා. ඒගොල්ලෝ බහින සද්භාවයෙන් තමන්ගේ තියෙන ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් වෙනුවෙන්. හැබැයි ගෑස් ටැංකියට මුවා වෙන ගරිල්ලා සංවිධාන තියෙනවා. ඒකෙන් පරිස්සම් වෙන්න ඕන. ගෑස් ටැංකියට මුවා වෙලා 2.2 පොල්ලක් ගන්නවා නම් එහෙම නැත්නම් අවියායුධයක් ගන්නවා නම් එහෙම නැත්නම් පෙට්‍රල් බෝම්බයක් ගන්නවා නම් ඒක
බරපතල ඛේදවාචකයක්. එහෙනම් රටක law and order එක ඉතා වැදගත්. නීතිය ක්‍රියාත්මක කිරීම ඉතා වැදගත්. නීතිය අපි සියලු දෙනාට සමාන විය යුතුව තිබෙනවා. කාටවත් පුළුවතට ගන්නත් බෑ, වෙනත් ක්‍රියාදාම වලට යන්නත් බෑ. හැබැයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට බාධාවකුත් නැහැ. ඉතින් එහෙම නිසා දැන් මේ වෙච්ච වැරද්ද හදා ගන්න තිබෙනවා. එතකොට මට පේනවා දැනුත් වැරදි පාරේ යන්නවයි කියලා. මගේ මතේ මම කියන්න කැමති 21ද දැන් වැදගත් වෙන්නේ, 19ද වැදගත් වෙන්නේ. එහෙම නැත්නම් 20ද වැදගත් වෙන්නේ. මේ වැදගත්කම් තියෙනවා. මේ රටේ පරිපාලනාංශ ස්වාධීන කර ගැනීම, කොමිෂන් සභා ටික කර ගැනීම ඒවා අවශ්‍යයි. හැබැයි ඒකත් නෙමෙයි වැදගත්. මේ වෙලාවේ අවශ්‍ය පෙට්‍රල්, ඩීසල්, භූමිතෙල්, පෙට්‍රල් මේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය, බේත් මිනිසුන්ට නැහැ, කැම ටික නැහැ. මිනිස්සු එක වේලක් කාලා ඉන්නේ, මිනිස්සු අමාරුවෙන් ඉන්නේ. ත්‍රීවිල් එක දුවන එක්කෙනා ත්‍රීවිල් හයර් එක නවත්තලා එයා වෙන ව්‍යාපාරයකට බහැලායි. වරද එයාට දොස් කියන්නත් බෑ. එයාට ජීවත් වෙන්න විදියක් නැහැ, හයර් නැහැ. එයා තෙල් ටික ගහගෙන කොහේ හරි අයිනකට ගිහිලා ආපහු ඒක තව කාට හරි විකුණලා හරි බලනවා ජීවත් වෙන්න. දොස් කියන්න බෑ. මොකද සමාජයේ එන පිම්මත් එක්ක මිනිස්සු ගමන් කරනවා. මොකද ඒක ආදායම් මාර්ගයක් බවට පත් කරගන්නවා. එහෙනම් දැන් මෙතනින් මිදෙන්න තමයි ප්‍රධාන අවශ්‍යතාවය තියෙන්නේ. ඒ නිසා තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා කිව්වේ මේක බාර ගන්න කලින් අපිට අවශ්‍යයි ජාතික ප්‍රතිපත්ති රාමුවක්. අපි එකඟ වෙන්න ඕන මොකද්ද අපේ ආර්ථිකය ඊළඟ අවුරුදු 20. අපි කොහොමද ලෝකයේත් එක්ක අපි තරඟ කරන්නේ? අපි කොහොමද ඉන්දියාවත් එක්ක තරඟ කරන්නේ? අපි කොහොමද ආසියාවේ තරඟ කරන්නේ? අපි මොනවද අපේ ආර්ථික සැලැස්ම? දැන් ඒ නිසා තමයි එතුමා කිව්වේ 113ක් වැඩක් නැහැ. අඩුම ගාණ 175ක්වත් ඕන. පුළුවන් නම් 225ම එකඟ වෙන්න ජාතියට කරන මහා උදව්ව. දැන් කල්පනා කරලා බලන්න උදාහරණයක් හැටියට ගත්තාම මොකද්ද අපේ අධ්‍යාපන ඊළඟ අවුරුදු 20 ඉලක්කය? මොකද්ද අපේ සෞඛ්‍ය ඊළඟ අවුරුදු 20 ඉලක්කය? දැන් අනිත් දේශපාලන පක්ෂ ජනතා විමුක්ති පෙරමුණ වෙන්න පුළුවන්. එයාගේ හොඳ යෝජනා තියෙනවා නම් ටේබල් එකේ තියන්න පුළුවන්. මොකද එතුමන්ලත් මේ රටේ පාලනය කරපු දේශපාලන පක්ෂනේ. පාර්ලිමේන්තුවේ 38ක් හිටියා. එතකොට ඇමතිකම් 4-5ක් දැරුවා. එතුමන්ලටත් වැදගත් අදහස් තියෙනවා. වැදගත් යෝජනා තියෙනවා. ඒවා සේරම මේ මේසේ මතට ගන්න තියෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැදගත් අදහස් තියෙනවා. ඒ ඔක්කොම මේසේ මතට එන්න තියෙනවා. කාටවත් රහස් තියෙන්න බෑ. රහස් තියෙනවා නම් ඒක මං හිතන්නේ දේශපාලන ක්‍රියාවලිය හොඳ ක්‍රියාවලියක් නෙමෙයි. බුදුදහම අනුවත් ඒක හොඳ ක්‍රියාවලියක් නෙමෙයි. බුදුදහම කියලා තියෙනවා තමන්ගේ දැනුම දැනගෙන නොදී එරීම ඒක මහා පාප කර්මයක් කියලා. ඉතින් ඒ නිසා මෙවැනි අවස්ථාවක මං හිතනවා ප්‍රධාන යුතුයකම වෙන්න ඕනේ රටේ ජාතික ප්‍රතිපත්ති රාමුවක් අවශ්‍යයි. ශ්‍රී ලංකාව හැම වෙලාවෙම ජාත්‍යන්තරෙත් සමහර වෙලාවට හිතනවා ශ්‍රී ලංකාවේ සිටිය යුත්තේ දුර්වල පාලකයන් කියලා. මොකද ඒ අයගේ මාකට් එකට, ඒ අයගේ තියෙන ආර්ථික සැලසුම් වලට බාධා නොවන අදක්ෂ පුරවැසියන් ශ්‍රී ලංකාව පාලනය කළ යුතුයි කියලා. ඒ අදක්ෂ පුරවැසියන් නිර්මාණය කිරීමත් ජාත්‍යන්තර විසින් කරගෙන යනවා. අපි ඒවා ජාත්‍යන්තරත් එක්ක තරහ වෙලා වැඩක් නැහැ. ශ්‍රී ලාංකික මහජනතාව දැනගන්න ඕන ශ්‍රී ලංකාව ආසියාවේ ඔසවලා තියන්න නම්, ශ්‍රී ලංකාව ලෝකයේ ඔසවලා තියන්න නම් එය කළ හැකි සුවිශේෂ පුජ්‍යලයන්ගෙන් ප්‍රයෝජන ගත යුතුයි කියලා. දැන් ඒකට අවශ්‍ය පුජ්‍යලෙක් අපිට ඉන්නවා. වර්තමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා එතුමා ජාත්‍යන්තරත් එක්ක තරඟ කරයි. එතුමා ආසියාව එක්ක තරඟ කරයි. එතුමා බය නැතුව ඒ වැඩේ හරියටම කරගෙන යයි. ඒ ගැන ශ්‍රී ලාංකික ජනතාව කිසිම සැකයක් තියාගන්න එපා. එහෙනම් දැන් අපි අන්නේ ජාතික සැලැස්මට එකඟ විය යුතුව තිබෙනවා. මේ 21 වෙනි සංශෝධනයේදී වැදගත්ම දේ තමයි ඔබේ දරුවගේ අධ්‍යාපන ඊළඟ අවුරුදු 20 ප්‍රතිපත්තිය මොකද්ද? රටේ ව්‍යාපාරික ප්‍රජාව සහ ලෝකයේ සමග තරඟ කරන ව්‍යාපාර ලෝකයේ ඉන්න ධනවතුන් සහ ව්‍යාපාරිකයන් නිර්මාණය වෙන්නේ කොහොමද? ඒ අයට අවශ්‍ය සහයෝගය ලබා දෙන්නේ කොහොමද? අන්න ඒක ජාතික ප්‍රතිපත්තියට ඇතුළත් විය යුතුයි. ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තිය මොකද්ද අපේ ඊළඟ අවුරුදු 20 අපේ ජනතාවගේ සැලැස්ම? මොකද්ද අපේ පරිසරය සම්බන්ධයෙන් ලෝකයේ විශාල ආධාර දෙන අවස්ථාවක්? ලෝක උෂ්ණත්වය මගේ මතකයේ හැටියට 2.9ක් වෙලා තිබෙන නිසා ඒක අඩු කර ගන්න රටවල් වලට වැඩියෙන් ආධාර ලැබෙනවා. එහෙනම් අපේ මොකද්ද පරිසර සැලැස්ම ශ්‍රී ලංකාව ඊළඟ නියාමනය කරන්න? දැන් මේවා ජාතික ප්‍රතිපත්ති බවට පත් කරගත යුතුයි. ඒ නිසා තමයි රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යතුමා දැන් මේ පාර්ලිමේන්තුවෙත් පිටතත් දැනට වසර 2කට උඩදී කියන්නේ වැරදුණු තැන හදා ගන්න තියෙනවා. 2019 අපි ආපු තැනක් තිබුණා. අපි බාර දුන්නේ ඩොලර් බිලියන 7.5ක් මහා භාණ්ඩාගාරේ තියලා. අපි බාරගත්තේ
අපි ඩොල බිලියන ගාන වෙනුවට මිලියන 5ක ඩොලර් එක බාරගත්තේ. එතකොට ඒ කොතරම්ද වැරදුනේ? ජාතික ප්‍රතිපත්තියක් නැහැ. ජාතික සැලැස්මක් නැහැ. කාගේ කවුරු බලයට ආවත් කවුරු අගමැති සිහින දැක්කත් කවුරු ජනාධිපති සිහින දැක්කත් කවුරු ඇමති සිහින දැක්කත් ප්‍රතිපත්තිය සමාන වී යුතුයි. ඉන්දියාවේ ජාතික ප්‍රතිපත්තිය වෙනස් වෙන්නේ නැහැ. ජපානයේ අවුරුදු 5කට අගමැතිවරු 3-4 එනවා. හැබැයි ජාතික ප්‍රතිපත්තිය වෙනස් වෙන්නේ නැහැ. අපි මැලේසියාව ගැන කතා කරනවා. අපි සිංගප්පූරුව ගැන කතා කරනවා. හැබැයි එහි තියෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස්. මම ටික පොඩ්ඩ කියවලා තියෙනවා. මැලේසියාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පූර්ණ වෙනස්. ඒ කියන්නේ වල් බూరు නිදහස නැහැ. පාලනය කරලා තියෙන්නේ. අපේ රටේ යම් කිසි බලාපොරොත්තු වෙනවා නම් ශ්‍රී ලංකාව මැලේසියාවක් කරගන්න මැලේසියාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගෙනලා තියාගන්න තියෙන්නේ. ලංකාව සිංගප්පූරුවක් කරන්න බලාපොරොත්තු වෙනවා නම් සිංගප්පූරුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ලංකාවේ පාර්ලිමේන්තුවේ සම්මත කරගන්න තියෙන්නේ. ඒ නිසා සිංගප්පූරුව ගැනවත් මැලේසියාව ගැනවත් ඉන්දියාව ගැනවත් කතා කරලා වැඩක් නැහැ. අපි ජාතික ප්‍රතිපත්තියකට එකඟ වී යුතුමයි. 21 වෙනි සංශෝධනයේ ප්‍රධානම කාරණය වෙන්න ඕනේ මහජනයා ජීවත් වීම සඳහා ක්‍රියා කිරීම. ඒ වගේම ලක්ෂ 45ක් මේ රටේ පාසල් දරුවන් ඒ වගේම මේ රටේ තරුණ තරුණියන් විශාල ප්‍රමාණයක් ගෝල් ෆේස් පිටියේ ආපු හඬ වැදගත් හඬක් ඒ ආරක්ෂා කළ යුතුයි. උදාහරණයක් හැටියට ගත්තාම 71 පොලිසිය වලට ගැහුවා ආයුධ ගත්තා විශාල ප්‍රමාණයක් දෙපාර්ශ්වයෙන්ම මිය ගියා. තරුණ ජීවිත දහස් ගණනක් අහිමි වුණා. 87 88 වෙනකොට ආයෙමත් අලුත් පරම්පරාව ආයෙත් අවියායුධ අතට ගත්තා. 87 88 දේශප්‍රේමී ජනතා ව්‍යාපාරේ මේ රටේ බෙල්ල කපලා කෝට් එක ගහලා වැටේ හිටෙව්වා. ඇයි? ඒ අයට විශ්වාසයක් නැහැ. දැන් මේ තරුණ පරම්පරාව හරි වෙනසක් තිබ්බා. ඒ අය තුවක්කුව වෙනුවට පෑන ගත්තා. ඒ අය තුවක්කුව වෙනුවට කලාකාරයක් පිහිටව ගත්තා. ඒ අය බෝම්බේ වෙනුවට පුස්තකාලයක් පටන් ගත්තා. එතකොට සමහර නොදන්න අය කියන්න ගත්තා මේක අරගලයක්ද කියලා. මේක බලන්නකො සින්දු කියනවනේ කියලා. බලන්නකො මේගොල්ලා මෙතන මේ නලු නිලියෝ දාගෙන කියලා. කොච්චර හොඳයිද බලන්න. ආයුධ වෙනුවට පෑන ගත්තා. ආයුධ වෙනුවට ආර්ට් ගැලරියක් පටන් ගත්තා. ආයුධ වෙනුවට පුස්තකාලයක් පටන් ගත්තා. එතකොට දැන් ඒ නිසා තමයි රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යතුමා මම දැක්කා කියනවා 1933 ඉඳලා 1947 දක්වා මේ රටේ රාජ්‍ය මන්ත්‍රණ සභාවක් තිබුණා. කමිටු ක්‍රමයක් තිබුණා. ඒ ක්‍රමවේදය ඔස්සේ වැඩ කරපු නිසා එංගලන්තයටත් ණය දුන්නා ශ්‍රී ලංකාව. එංගලන්තයටත් ණය දුන්නා. එහෙනම් දැන් එතුමා කියලා තියෙනවා පාර්ලිමේන්තුවේ තරුණ මන්ත්‍රීවරුන්ගේ නියෝජිතත්වය ඉතා වැදගත්. ඒ අයගේ අදහස් උදහස් ගන්න ඕන. ගෝල් ෆේස් පිටියේ ඉන්න අරගල තරුණ තරුණයන්ගේ අදහස් ඒ කමිටු වල සමාජිකත්වයේ අයට දෙන්න ඕන 4 දෙනෙකුට 5 දෙනෙකුට. ඒ කියන්නේ කමිටු තියෙනවා නම් 100කට 150කට එකට සහභාගී වෙන්න පුළුවන්. නියෝජනය වෙන්න. ඒ අයගේ අදහස් යෝජනාත් අරගෙන මොකද ඒ අයට සිතුම් පැතුම් තියෙනවා. ඒ අයට අවිශ්වාසයක් තියෙනවා. ඒ අය හිතනවා ලංකාව දාලා ගියොත් තමයි අනාගතයක් තියෙන්නේ කියලා. හැබැයි ඒ අය මතක තියාගන්න ඕන ලංකාව දාලා යන අනාගතේ හැදුවෙත් එක්සත් ජාතික පක්ෂය. උදාහරණයක් හැටියට ගත්තාම ලෝකේ එදා 70 77 පාලන කාලේ එක පවුල් කීපයක ළමයි විතරයි විදේශගත වුණේ. ගමේ නන්දාවති අක්කගේ පුතාට බණ්ඩයියගේ පුතාට සංජයලයි ගමේ මිනිසුන්ට කොරියාවට ජපානයට එංගලන්තයට යුරෝපයට යන්න පාර කැපුවේ එක්සත් ජාතික පක්ෂය. පාස්පෝර්ට් එකක් අරන් ඕන කෙනෙකුට ලෝකේ යන්න කියලා. එහෙම තමයි ලෝකේ දියුණු වෙලා තියෙන්නේ. කොරියාව දියුණු වුණේ දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ කොරියාවේ කට්ටිය යුරෝපේ රස්සාවල් වලට ගියා. ගිහිලා යුරෝපේ තාක්ෂණය හොරකම් කරගෙන ඇවිල්ලා කොරියාව දියුණු වුණා. ශ්‍රී ලංකාව ලෝකෙට තරඟ කරන්න පාර කැපුවේ එක්සත් ජාතික පක්ෂය. මේ වෙලාවේ එක්සත් ජාතික පක්ෂයේ නායකයා රනිල් වික්‍රමසිංහ මහත්මයා. හැබැයි එතුමා මේ බාර අරගෙන තියෙන කාර්යය UNP ගේ කාර්යය නෙවෙයි. එතකොට බලන්න යමක් බුද්ධියක් දැනුමක් පළපුරුද්දක් තිබුණාම ඕන සංඛ්‍යාවක් පාලනය කරන්න පුළුවන්. ඒ නිසා මේ රටේ ශ්‍රී ලාංකික මහජනතාව මේවා පිළිබඳ ගැඹුරින් අධ්‍යයනය කළ යුතුයි. පාර්ලිමේන්තුවේ ඉන්න මහජන නියෝජිතයන් ලෝකේ මොකද්ද වෙන්නේ කියලා බැලිය යුතුයි. මේ ප්‍රශ්නවලදී යුක්‍රේන රුසියානු යුද්ධේ ශ්‍රී ලංකාවට වැදගත්. චීන තායිවාන් නැති වෙන යන ප්‍රශ්නය වැදගත්. ඒවා ගැන අවදීන් කල්පනා කරලා බැලුවොත් තමයි ජාත්‍යන්තරයට ගැලපෙන ශ්‍රී ලාංකික ආර්ථික ප්‍රතිපත්ති සකස් කරගන්න පුළුවන්. ඒ නිසා මේ කාර්යයේදී මම හිතනවා ශ්‍රී ලාංකික මහජනතාවත්
විශේෂයෙන් තරුණ පරම්පරාවත් බොහෝම කල්පනාවෙන් ක්‍රියා කළ යුතුයි. අර විශ්වවිද්‍යාලවල ඉන්නකොට කියනවා අපි මතයක් බහුතරයේ මතය නෙමෙයි හරි මතය කියලා. සුළුතරයේ මතය හරි වෙන්න පුළුවන්. එහෙනම් අපේ යුතුයකම තමයි හරි පාරේ අරගෙන යන එක. මහජනයා 1000ක් යමක් කියන්න පුළුවන්. හැබැයි 1000 කියන එක වැරදි නම් වැරදි කියලා තමන්ගේ මතය නායකයන් හැටියට ජාතිය ඉදිරිපත් කරන එක තමයි ප්‍රධාන යුතුයකම. මම හිතනවා මේ කාර්යය රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යතුමාට බොහොම හොඳින් කරගෙන යන්න පුළුවන්. මම හිතනවා සමස්ත ශ්‍රී ලාංකික ජනතාව ඒ සඳහා සහයෝගය ලබා දිය යුතුයි. 21 වෙනි සංශෝධනයේදී සමහර අය කියනවා විධායක ජනාධිපති ධූරය පිළිබඳ විවිධ කාරණා. එතකොට විධායක ජනාධිපති ධූරය ඇති කලේම ජේ.ආර්. ජයවර්ධන මහත්මයා රට ශීඝ්‍ර සංවර්ධනයකට යොමු කිරීම සඳහා ඔබ බලපිටියේ ඔබේ මැතිවරණ කොට්ටාශය උදාහරණයක් හැටියට මහජන නියෝජිතයෙක් තේරිලපත් වෙනවා නම් ඡන්ද 20000ක් අරගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ එක්කෙනා 18000ක් ගන්නවා නම් සම සමාජ පක්ෂ එක්කෙනා තව 15000ක් ගන්නවා නම් පාර්ලිමේන්තුව ඔබේ නියෝජිතයා නියෝජනය කළාට බහුතරය විරුද්ධයි. බහුතරය 40000ක් බලපිටියේ විරුද්ධයි. 20000ක එක්කෙනෙක් පාර්ලිමේන්තුව නියෝජනය කරනවා. මේකට තමයි ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා මනාප ක්‍රමයක් ගෙනාවේ නැහැ. කොච්චර ඇවිල්ලා ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාට දොස් කියනවා මනාප ක්‍රමයක් ගෙනාවේ කියලා. ජේ.ආර්. මනාප ක්‍රමයක් ගෙනාවේ නැහැ. ජේ.ආර්. ගෙනාවේ විනයක් තිබෙන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා ක්‍රමවේදයක්. ඒ කියන්නේ ප්‍රතිපත්ති වලට මේ පක්ෂයට ඡන්දය දුන්නාම ඒ පක්ෂයේ රැයිස්තු 1 2 3 4 5 තේරිලා පාර්ලිමේන්තුවට යනවා. එතකොට අවශ්‍ය කරන බුද්ධිමත් පුරවැසියන් තරුණ පරම්පරාවේ අයන්න පාර්ලිමේන්තුව නියෝජනය කරන්න, නගර සභාව නියෝජනය කරන්න, ප්‍රාදේශ සභාව නියෝජනය කරන්න පාරකට. කමක් නැහැ. ඒක පටන් ගන්න දවසෙත් පිටකොටුවේ බෝගහයට තියුණයි කියලා කියනවා විරෝධතාවයක්. ඒ වගේම දිගින් දිගට මේ අහෝසි කළ යුතුයි කියලා සමාජ මතයක් ගොඩනැගිලා තිබුණා. ලෝකේ රටවල විධායකය තිබෙනවා, රුසියාවේ තියෙනවා, එහෙම නැත්නම් කොරියාවේ තියෙනවා, ජපානයේ තියෙනවා, ලෝක රටවල තියෙනවා. කොහොම හරි ඒ මතයටත් එක්සත් ජාතිපක්ෂය ගරු කරා. 2015 ජනවාරි 8 වෙනිදා සිරිසේන මැතිතුමා ජනාධිපති කරලා අපි පත් කරගන්නේ එතුමා 2014 සැප්තැම්බර් මාසේ එහෙම නැත්නම් නොවැම්බර් මාසේ පක්ෂ මූලස්ථානයට ඇවිල්ලා එතුමා කරපු කතාව ගුවන් විදුලියෙන් අරගෙන ආපහු ප්‍රකාශයට පත් කරන්න ඕන. එතුමා ඒ ප්‍රකාශයේ කියනවා මම මේක අහගෙන ඉන්නවා. එතුමා කියනවා මම මේකට එන්නේ මේ රාජ්‍ය නායකයෝ ගණනාවක් මේ ඉවත් කරන්නේ කියපු විධායක ජනාධිපති ධූරය ඉතා ඉක්මනින් ඉවත් කරන්න. අවශ්‍ය කරන්න. ඒ කියමන අනුවම 2015 අප්‍රේල් මාසේ 22 වෙනිදා රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යතුමා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සඳහා ඒ අදාළ කමිටුවේ සමාජිකයන් සමග පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ කළ හැකි උපරිම කොටස කළා. ඒකෙදි විධායක ජනාධිපතිවරයාට අමාත්‍යංශ සිරිසේන මැතිතුමාට පමණක් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 57 වෙනි වගන්තිය සඳහන් කරා. එතුමාට පුළුවන් අමාත්‍යංශ 3ක් විතරක් දරන්න. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ කුමක් සඳහන් වුවද පනත ආරම්භ වන දිනේ සිට ජනාධිපති ධූරය දරන තාක්කල් රාජ්‍ය ආරක්ෂාව මහවැලිය සහ පරිසරය දරන්න පුළුවන් කියලා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට ඇතුල් කරා. දැන් එහෙම ඇතුල් කළා ඉතුරු වුණ කොටසක්. මොකද්ද? විධායකයා අවශ්‍ය කිරීම. ඒක ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 85 අනුව ක්‍රියාත්මක කරන්න තියෙනවා. 85 කියන්නේ යම් වැදගත් කාරණයක් අවශ්‍ය කරනවා නම් ජනමත විචාරණයකින් අවශ්‍ය කරන්න ඕන. එතකොට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ ඉතුරු වුණු කොටස අවසන් කිරීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා 2019 මගේ මතකයේ අගෝස්තු මාසේ නැත්නම් සැප්තැම්බර් මාසේ විශේෂ කැබිනට් රැස්වීමක් ඇදහුවා. සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් තිබුණේ කැබිනට් රැස්වීම. මම කැබිනට් මණ්ඩලයේ සමාජිකයෙක් ඔන්න ගෙනාව ඉතුරු ටික අහෝසි කිරීමේ ලියවිල්ල රනිල් වික්‍රමසිංහ මැතිතුමා. දැන් 85 ක්‍රියාත්මක කරන්න හදන්නේ. ඇයි? ජනාධිපතිවරණයක් අවශ්‍ය නැහැ. මොකද අපි ජනතාවට දීලා තියෙන පොරොන්දුව තමයි මේක අහෝසි කිරීම. දැන් මේ ජනවරම අනුව දැන් සිරිසේන මැතිතුමාගේ රාජ්‍ය ආරක්ෂාවත් ඉවර වෙගෙන යන්නේ, පරිසරයත් ඉවර වෙගෙන යන්නේ, මහවැලියත් ඉවර වෙගෙන යන්නේ. ආයෙත් ජනාධිපති ක්‍රමේ නැහැ. දැන් ජනමත විචාරණයකට සඳහා කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කළා. මට මැවිලා පේනවා
ඒ අවස්ථාවේ අද මේ ජනාධිපති ක්‍රමය අවසි කරන්න කියන කණ්ඩායම හැසිරෙන හැටි. එතුමාට දොස් කියනවා කැබිනට් මණ්ඩලයේ තමන්ගේ සමාජිකයෝ. මොකද්ද මේ කුමන්ත්‍රණය කියලා අහනවා. මේ අපිට දිනන්න තියෙන වෙලාවේ මොකද්ද මේ කරන කැත වැඩේ කියලා අහනවා. දැන් කැබිනට් මණ්ඩලය දෙකට බෙදුණා. දැන් කෑ ගහනවා කට්ටිය මේක අකුඩ ගන්න කියලා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා බැලුවා ආණ්ඩුවට ප්‍රශ්නයක් ඇති කර ගන්න වෙන අවස්ථාවක්. එතුමා ඒක ඉවත් කරගත්තා. දැන් බලන්න ඒ අවස්ථාවේ ඒකට සහයෝගය දුන්නා නම් ගෝඨාභය රාජපක්ෂ කියලා ජනාධිපති කෙනෙක් ලංකාවේ ඉන්නේ නැහැ. එහෙනම් තියෙන ජනමත විචාරණයක්. එහෙනම් මෙන්න ජනාධිපති ක්‍රමය අවසි වීම. මේ දෙබිඩි පිළිවෙත් නිසා තමයි මේ රට කඩාගෙන වැටලා තිබෙන්නේ. ඒකයි මම කියන්නේ. එදා කැමති මට පේනවා අද ඒ කණ්ඩායම් කියනවා දැන් මේක අවසි කරන්න ඕනේ කියලා. ඒ මොකද දැන් සමාජයට බයකුත් ඇති. මොකෝ රනිල් වික්‍රමසිංහ මැතිතුමානේ අග්‍රාමාත්‍ය ධූරය දරන්නේ. ඒ නිසා හිතේ යටි හිතේ බයකුත් සැකේකුත් ඇති. කොහොම හරි දැන් කලබලෙට කියන ඕව අවසි කරන්න ඕනේ කියලා. ඒ නිසා මේ රටේ පුරවැසියන් කල්පනාවෙන් ක්‍රියා කළ යුතු තිබෙනවා. මේ රටේ දේශපාලඥයන්ගේ අවශ්‍යතාවයන් තියෙන්න පුළුවන් ජනාධිපතිකම් අගමැතිකම් සහ ඇමතිකම් සහ සීන. මේ රටේ ජනතාවගේ තියෙන වෙන සීනයක්. ඒ සීනේ තමයි පෙට්‍රල් පෝලිං නැති කර ගැනීම, ඩීසල් පෝලිං නැති කර ගැනීම, භූමිතෙල් පෝලිං නැති කර ගැනීම. දීවරයන්ට තියෙනවා බෝට්ටුවට අවශ්‍ය භූමිතෙල් ටික නැතිකම. ඒ අයට අවශ්‍ය පොලිමක් හැදිලා තියෙනවා. ගොවියට එයාට අවශ්‍ය කරන මීහරක් බාන වෙනුවට දීපු යන්ත්‍ර සූත්‍ර නිසා ඒ යන්ත්‍ර සූත්‍ර වලට අවශ්‍ය කරන ඩීසල් පෙට්‍රල් භූමිතෙල් හොයාගන්න බැරුව ගොවිතැන කඩාගෙන වැටලා තියෙනවා. පොහොර නොලැබිච්ච නිසා සම්පූර්ණයෙන්ම කෘෂි කර්මාන්ත කඩාගෙන වැටලා අකර්මණ්‍ය වෙලා තියෙනවා. දැන් මෙවැනි අවස්ථාවක කාලය ගත කරන්න ඕනේ පාර්ලිමේන්තුවේ අන්නේ මහ ජනතාව වෙනුවෙන්. එහෙනම් ඒ හදන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වෙන්න ඕන ඒ අයගේ ආරක්ෂාව. කෘෂි කර්මාන්තයේ ආරක්ෂාව. කොහොමද ජාතික කෘෂි කර්ම ප්‍රතිපත්තිය? ඒක ජාතික අවශ්‍යතාවය. කොහොමද ශ්‍රී ලාංකික ජාතික අපේ මේ දීවර ප්‍රතිපත්තිය? මොකද්ද අපේ අනෙකුත් තරුණ තරුණයන් ලක්ෂ සංඛ්‍යාත අනාගත පරම්පරාවේ සුරක්ෂිතභාවය? මේ කිසිවක් ගැන මහජන නියෝජිතයන් කතා නො මේකට මහජන නියෝජිතයන්ට දොස් කියන්න බෑ. මහජන නියෝජිතයන් අනුගාමිකයන්. අනුගාමිකයන්ට දොස් කියන්න එපා. පාර්ලිමේන්තුවේ 225යි නායකයෝ ඇති 10ක් 15ක්. පක්ෂ නායකයෝ ටික. පක්ෂ නායකයෝ මේකේ වක්කීම දරන්න ඕනේ. පක්ෂ නායකයන්ගේ යුතුයකම කල්පනාවෙන් ක්‍රියා කළ යුතු තියෙනවා. මහජන නියෝජිතයන්ට බයින්න එපා. පාර්ලිමේන්තුවේ ඉන්න 200ක්ම සම්පූර්ණයෙන් අයින් කරන්න. ඒ අය තමන්ගේ නායකයා දෙන සිග්නල් එකට අත උස්සනවා. ඒක හරි. ඒක ප්‍රතිපත්තිය නිවැරදි. හැබැයි ඒ අපේ අනුගාමිකයනුත් දැනගන්න ඕන නායකයාට ටිකක් ප්‍රෙෂර් එකක් ඇති කරන්න. කරුණාකරලා වැරදි පාරේ අපිව ගෙනියන්න එපා. අඩු ගානේ ඒක එළිය ප්‍රසිද්ධිය නොකරත් තමන්ගේ සභාව ඇතුලේ ඒක කරන්න. ඒ නිසා අද අහිංසක මහජන නියෝජිතයන් 100ක විතර ගෙවල් දොරවල් පිච්චුවේ ඒ අයගේ අයිතිවාසිකම් පිළිබඳ මහජනයා අනවබෝධයෙන් හිටියේ. මහජනයා දන්නේ නැහැ ඒගොල්ලෝ වරදක් කරේ නැහැ කියලා. තමන්ගේ නායකයෝ කරපු වැරදි වලට වන්දි ගෙව්වේ මහජන නියෝජිතයෝ. ඒ නිසා අනුගාමිකයන් ආරක්ෂා කරගෙන අපේ ක්‍රියාදාමය ඉදිරියට ගෙන යා යුතුව තිබෙනවා. විශේෂයෙන් අපි මතක තබා ගත යුතුයි 21 ගේනවනම් මේ රටේ අවුරුදු 16ත් 25ත් අතර ඉන්න තරුණ පරම්පරාවේ ආරක්ෂාව අනිවාර්යෙන් ඒ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් විය යුතුයි. එහෙම නොමැති වුණොත් අර සුන්දර ගම්මානයේ තිබෙන ගෝල් ෆේස් අරගලය වැරදි මාවතකට යොමු වෙන්න පුළුවන්. වටින ජීවිත අපිට ජාතියට අහිමි වෙලා තියෙන අවස්ථා ගණනාවකදී නැවත අහිමි කරන්න එපා. දේශපාලඥයන් කරුණාකරලා වැරදි පාරේ ගෙනියන්න එපා. වැරදි අදහස් දෙන්න එපා. සාධාරණ යුක්ති සහගතව ඇත්ත ඉදිරිපත් කරන්න. යම් කිසි කෙනෙක් මේ අවස්ථාවෙත් හිතනවා නම් මේක කඩාකප්පල් කරන්න ඕන මැතිවරණයකට යන්න ඕන කියලා මට ඇහෙනවා සමහර අය කියනවා. මම දන්නේ නැහැ කොහෙද කඩදාසි තියෙන්නේ කියලා. මම දන්නේ නැහැ කොහෙද පෙට්‍රල් ඩීසල් භූමිතෙල් තියෙන්නේ කියලා. ඡන්දයක් කරා. මම දන්නේ නැහැ පඩිරඩි ගෙවන්නේ කොහොමද කියලා. එතකොට අරමුණ වෙනස්. ඇයි? දන්නවා රනිල් වික්‍රමසිංහ මහත්තයාට මාස 6ක් ගෙනිච්චොත් එහෙම අපිට දේශපාලනය කරන්න බෑ. ඇයි? අපි දේශපාලනය කරන්නේ ප්‍රතිපත්ති උඩ නෙවෙයි. අපි ගෑස් ටැංකිය උඩ දේශපාලනය කරන්නේ. අපි පෙට්‍රල් පොලිම උඩ දේශපාලනය කරන්නේ. අපි 2.2 පොළු හමුදාව හදාගන්නේ මහජනයාගේ පීඩණයෙන් ගෙන ඒකට මුවා වෙලා. ඉතින් ඒ පීඩනය නැති කිරීමේ ක්‍රියාවලිය මේ ශ්‍රී ලාංකික මහජනතාවට මට බය නැතුව කියන්න පුළුවන්. ඒක රනිල් වික්‍රමසිංහ නායකතුමා නියත වශයෙන්ම මගේ දේශපාලන පළපුරුද්ද අනුව මට කියන්න පුළුවන්. වරදින්නේ නැහැ. ඒ එතුමා ඉටු කරනවා. ඒට බාධා කරන අය ගැන ශ්‍රී ලාංකික මහජනතාව කල්පනාවෙන් ක්‍රියා කරන්න.
ඒකට බාධා කරන අය ශ්‍රී ලාංකික මහජනතාව අමතක කරන එක්සත් ජාතික පක්ෂය. UNP එකක් මෙතෙන්ට අදාළ නැහැ. UNP එක නෙවෙයි මෙතන ක්‍රියාකාරීත්වය කරන්න ඕනේ. ජාතික ශ්‍රී ලාංකික මහජනතාව ජාතික හැඟීමකින් ජාතික නායකයෙකුට ඒ වැඩේ කරන්න ඉඩ දෙන්න. මාස 6ක් බලන්නකෝ. එතකොට සමහර අයට දේශපාලනය කරන්න අලුත් මාවත් හොයාගන්න තියෙනවා. අලුත් ප්‍රතිපත්ති. රනිල් වික්‍රමසිංහට වඩා දක්ෂ අධ්‍යාපන ප්‍රතිපත්තියක්. රනිල් වික්‍රමසිංහට වඩා දක්ෂ ආර්ථික ප්‍රතිපත්තියක්. අන්න එහෙම ක්‍රියාවලියකට දේශපාලන පක්ෂ යොමු වීමේ අවශ්‍යතාවය තිබෙනවා. එතුව මාස 6ක් මෙරට අරගෙන යනකොට ඩීසල් පෝලිම් පෙට්‍රල් පෝලිම් නැති බේත් හේත් ටික ලබා ගන්න ආපහු පාසල් දරුවන්ගේ තමන්ගේ අධ්‍යාපනය නිසියාකාරව ඉෂ්ට කරගන්න පුළුවන් සමාජයක් නිර්මාණය කළ දෙය එතුමා. ඉතින් මේ කරුණු කියන්නේ කිසිම බලාපොරොත්තුවකින් නෙවෙයි. මම දේශපාලඥයෙක්, මං බිස්නස් කාරයෙක් නෙවෙයි, මං ව්‍යාපාරිකයෙකුත් නෙවෙයි, මං කඩසාප්පු කරන කෙනෙකුත් නෙවෙයි. එතකොට අපි විශ්වවිද්‍යාලයෙන් පිට වෙලා දේශපාලනේ තෝරගත්තේ මේ රටට යමක් කරන්න. අපිට නොයෙක් අපවාද කරන්න පුළුවන්, අපහාස කරන්න පුළුවන්, ඒව අදාළ නැහැ. විශ්වවිද්‍යාල වල ඉන්නකොටත් අපිට 2-3000ක් හූ කියනකොට ඒ හූව ඉවරුණෙන් පස්සේ අපේ මතේ ඉදිරිපත් කරන්න පුළුවන් අය අපි. ඒකයි වෙනස. විශ්වවිද්‍යාල ඇතුළේ එක්සත් ජාතික පක්ෂය දේශපාලනය කරන්න බෑ. ඒක අපි කළා තියෙනවා. ඒ කළා තියෙන්නේ 1000ක් හූ කියනකොට විනාඩි 45ක් ඉඳලා හූව ඉවරුණාට පස්සේ අපේ මතේ ඉදිරිපත් කරන්න අපිට පුළුවන්කම තිබුණා. ඉතින් ඒ නිසා මෙවන් මොහොතක ශ්‍රී ලාංකික ජනතාව නම් කල්පනාවෙන් ක්‍රියා කළ යුතුයි. අපිට දේශපාලනයක් කරන්න නම් රටක් තියෙන්න ඕන. රටක් නැති වෙලා තියෙන්නේ. ඒකට විවිධ අය වග කියන්න ඕන කියලා ඒ අයට ඇඟිල්ල දික් කළ වැඩකුත් නැහැ. හැබැයි යථාර්ථයේ මහජනය අවබෝධ කරගන්න ඕන. පාර්ලිමේන්තුවේ අලුතෙන් ආපු മന്ത്രിවරු 77ක් ඉන්නවා. අන්ත අසරණයි. ඇත්ත වශයෙන් සාමාන්‍ය පුරවැසියෙකුටත් වඩා අන්ත අසරණයි. ඒ 77 දෙනා සමහර අයගේ ඇඳිවත පමණයි ඉතුරු වෙලා තියෙන්නේ. ඇයි මහජන කෝපෙට ඒ අයගේ හිතේ වැරදිකාරය අපි පච් කරපු මහජන නියෝජිතයා කියලා නෑ. වැරදිකාරයා පච් කරපු මහජන නියෝජිතයාගේ නායකයෝ සහ පච් කරපු මහජන නියෝජිතයන්ගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරපු කණ්ඩායම. හැබැයි උල්ලංඝනය කරපු කණ්ඩායමේ ගෙවල් කවුරුත් හොයන්න ගියේ නෑ. දන්නෙත් නෑ. ඔය දන්නෙත් නෑ මේ ඇඩ්‍රස් මොනවද කියලා. මහජනයා දන්නේ අපි පච් කරපු නියෝජිතයා. අනේ යාගේ ගෙදර ගිහලා පිච්චුවා. මම ඒක කිසිසේත් අනුමත කරන්නේ නැහැ. කාගේ දේපොලක් හරි අපරාධයක් කරපු කෙනෙකුට හරි නීතිය ක්‍රියාත්මක කළ යුතු තිබෙනවා. නීතියෙන් පිට දුටු තැන වෙඩි තියෙන රජ කාලයේ ක්‍රමවේදය අනුගමනය කරන්න බෑ. ඒක වැරදි. ඒ නිසා දියුණු සමාජයක අපි කල්පනාවෙන් ක්‍රියා කළ යුතුයි කියන එකයි මගේ මතය. ඒ නිසා ඔබ මේ ගුවන්විදුලි සංස්ථාවේ අපිට පේනවා බොහෝ වෙලාවට අපේ හඩ්සන් සමරසිංහ සභාපතිතුමා එතුමා බලය ඇතුවත් බලය නැතුවත් කියන්න තියෙන දේ සියලු පක්ෂවලට කියනවා. අපිටත් කියනවා, අනිත් අයටත් කියනවා. ඒ තමයි මාධ්‍ය හරහා විය යුත්තේ. මාධ්‍යෙත් විශාල වගකීමක් තියෙනවා. මාධ්‍ය මේ අවස්ථාවේදී මේ නිවැරදි දේවල් ඉදිරිපත් කළ යුතුයි. නිවැරදි දෙයට මාකට් එකක් හැදිය යුතුමයි. බොරුවට තියෙන අවස්ථාව පාලනය කළ යුතුමයි. ඒක පාලනය කරන්න ඕනේ සත්‍ය වපුරලා. ඒ නිසා අද මගේ මේකෙන් පස්සේ වෙන කවුරු හරි ඉන්නවනම් වෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තියෙන එයාට ඇවිල්ලා කියන්න පුළුවන්. වජිර කිව්වේ බොරු. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ එහෙම එකක් නැහැ. මේ අසත්‍ය ප්‍රකාශ කරේ කියලා. සත්‍යයට අවසානයේ ජයගත යුතු තිබෙනවා. හොඳයි කාරණේ පැහැදිලි. දැන් කාරණා ගොඩක් අපි කතා කළේ පොදු මහ ජනතාවට දැනෙන කරුණු. ඒ අතර අපේ ආර්ථිකය පැත්තේ කතා කරොත් දැන් අපි යමු වුණා විනාඩි කිහිපයකට ලංකා සතුට සභාපතිතුමා විජේමාන්න මහත්මයා. සුබදර්ශනක් ආයුබෝවන්. දැන් මේ මොහොතේ අපි කතා කරා මේ ආර්ථික අර්බුදය සහ කළමනාකරණය කරන කොහොමද ඔය පැත්තෙන් ලබා දෙන්න පුළුවන් පණිවිඩය ජනතාවට? ලංකා සතුට ආයතනයක් හැටියට අත්‍යවශ්‍ය වේලි ආහාර ද්‍රව්‍යයන් හා සිල්ලර භාණ්ඩ ලංකා සතුට සිල්ලර වෙළඳසැල් හරහා පාරිභෝගික ජනතාවට ලබා දෙනවා. මේ ක්‍රියාවලිය තමයි මට පැවරෙන ප්‍රධාන වගකීම. ඉතින් වජිර නැතිතුමා ප්‍රකාශ කළා අපේ මේ ක්‍රියාවලියේ යම් යම් දුෂ්කරතා වන්ට මුහුණ පාන්න සිද්ධ වුණා. මේ පැකියුම් කරුවන් විසින් අත්‍යවශ්‍ය භාණ්ඩ සපයා දීම සම්බන්ධයෙන්. ඒකට විශේෂම හේතු වූයේ විදේශ විනිමය හා තිබෙන ගැටලු වලට. ඉතින් ලංකා සතුට වෙළඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශය යටතේ ගරු නලින් ප්‍රනාන්දු ඇමතිතුමා ඒ අලුත්
වැඩපිළිවෙල යටතේ මේ සඳහා ඉක්මන් විසඳුම් ලබා ගැනීම තමයි මේ අවස්ථාවේදී කරන්නේ. ඉතින් අපි දන්නවා අත්‍යවශ්‍ය භාණ්ඩ ලයිස්තුවක් තියෙනවා. එතකොට අපේ මූලික වගකීම වෙන්නේ ආරක්ෂිත තොගයක් අපේ ගබඩා තුල තබා ගැනීමට. එතකොට ඒ සඳහා අවශ්‍ය පියවර සැපයුම් කරුවන් සමග තියෙන දිදී කියපු විශ්වාසය නැවත ගොඩ ගැනීම. එතකොට ඒ අය සමග තියෙන ප්‍රශ්න සඳහා සාකච්ඡා කරලා විසඳුම් ලබා දීම. දිගින් දිගටම මම හිතන්නේ නව ආණ්ඩුවත් ඇමතිතුමත් මේ සියල්ලකෙම දිනපතා කාර්යභාරය වී ඇත්තේ එයයි. ඉතින් අපි ආයතනයක් වශයෙන් මේ සඳහා සියලුම කටයුතු දැන් සංවිධානය කරගෙන තියෙනවා. කලිනුත් කරා. හැබැයි මේ දැන් තියෙන වර්තමාන තත්ත්වයේ පාරිභෝගිකයන් යම්කිසි බියක් තියෙනවා. හැමතිස්සෙම බඩු නැති වෙයි. අපිට ගන්න පුළුවන් වේද. ඉතින් ඒ සඳහා අවශ්‍ය තොග සහ බෙදා හැරීම අපි සම්පූර්ණයෙන්ම කඩිනම් ක්‍රමයකට කෙටි කාලීන වැඩසටහනකුත් දීර්ඝකාලීන වැඩසටහනකුත් ගොඩනගාගෙන තියෙනවා. ඉතින් ඉදිරියේදී මම හිතන්නේ කිසි බියක් තියාගන්න ඕනේ නැහැ. අපේ පාරිභෝගිකයන් මහජනතාවයන් ලංකා සතත හරහා අත්‍යවශ්‍ය සියලුම භාණ්ඩ අර්වම මිලට ලබා දීමට සියලුම කටයුතු කරගෙන යනවා. මේ වෙනකොට සෑහෙන්න සැලසුම්ගත කරලා තියෙනවා ඒ අඩුව පුරවා ගැනීමට. මම විශ්වාස කරනවා ඉදිරියේදී කිසිම හිඟයකින් තොරව මේ බඩු භාණ්ඩ පාරිභෝගිකයන්ට අවම මිලකට ලබා ගැනීමට හැකියාව ඇති වෙනවා. හොඳයි බොහොම ස්තුතියි. මම හිතන්නේ සභාපතිතුමා කිව්ව කාරණේ ඇත්තටම මම දන්නවා නලින් නැමතුමා පහුගිය වැඩ බාරගත් අවස්ථාවේ ඉඳලා විශාල කැපවීමකින් ඒ ආයතනය පෞද්ගලිකාංශය සමග තර්ක කිරීමට අවශ්‍ය ක්‍රියාදාමය ඉතා හොඳින් ක්‍රියාත්මක කරගෙන යනවා මේ අවස්ථාවේ. හොඳයි අපිට පුළුවන් දැන් තවත් පැත්තකට යන්න. ඔය අතරතුර අපි තවත් අංශ කීපයක් සහභාගී කරවන්න වන. ඒ අතර මම ඇමති අහන්න ඔබතුමාගෙන් ඔබ දැන් පරණ දේශපාලන නායකයෙක්. අපි දන්නවා බලයේ තියෙන කාලේ සියලු දෙනාට සේවය කරමින් වැඩ කරපු කෙනෙක්. මේ වගේ අමාරු තැනක සිටියදී දේශපාලන නායකයෙක් කොහොමද මේ වගේ අපි කියනවා අපි නිකන් කො ත්‍රෙට් එකක් ගන්න. දැන් රනිල් වික්‍රමසිංහතුමා අග්‍රාමාත්‍ය ධූරය ගන්නේ තනි മന്ത്രി ආසනයක්. අපි දන්නවා ඒ දක්වා එතුමාව ගේන්නත් ඔබතුමාලා මේ සුදුසුම පුද්ගලයා පාර්ලිමේන්තුවට ගෙනාවා. මේක එන්න ඉන්න දේශපාලනකින්ට හොඳ අභියෝගයක් සහ මේ මාවතක්. මම හිතනවා දේශපාලනේ తాවකාලික පාඩු ලැබුණත් බය නැතුව හරි දේ කළ යුතුව තිබෙනවා. හරි දේ අද අපිට බනින්න පුළුවන්. අද Facebook වලින් අපිට ගහන්න පුළුවන්. හැබැයි හෙට ඊට පස්සේ ඒ අයට කනගාටු වෙන්න වෙනවා ඇත්ත තමයි අහවලා කිව්වේ කියලා. ඒ නිසා සත්‍යම ප්‍රකාශ කළ යුතුයි. දින්නත් පෙරදුනත් සත්‍ය ප්‍රකාශ කළ යුතුයි. හොඳ අවසන් විනාඩි කිහිපයක් අපි ඉන්නේ අජිර අබිවර්ධන මහත්මයාට. දැන් විශේෂයෙන්ම රට ජනතාව බලන් ඉන්න ඔබට තියෙන වගකීම ඉතා විශාලයි. ජනතාවට මොකක්ද දෙන්න තියෙන පණිවිඩය ආහාර සුරක්ෂිතතාවය පිළිබඳව? ඇත්ත වශයෙන් වහාම කඩිනමින් එකක් මේ අවස්ථාවෙත් ඊළඟ කන්නයත් අසාර්ථක වීමට පෙරහුරුව හැදිලා ඉවරයි. පහුගිය කන්න කීපේම අසාර්ථක වීම සිදු වෙලා ඉවරයි. එහෙමනම් ආහාර සුරක්ෂිතභාවය සඳහා තම තමන් යම් ක්‍රියාදාමයක් ගත යුතුයි. මම මගේ ආහාර සුරක්ෂිතතාවය සඳහා මගේ තියෙන ඉඩකඩම් වල මොන හරි වැවිය යුතුයි. ඔබත් ඒ සඳහා ක්‍රියා කළ යුතුයි. රාජ්‍ය යාන්ත්‍රණයත් පුළුවන් නම් සතියක් කලින් දැනුම් දීලා ඒ අයට අවශ්‍ය කරන බීජ ද්‍රව්‍ය සකස් කරගන්න කියලා අවස්ථාව දීලා සතියක් රාජ්‍ය යාන්ත්‍රණයටත් නිවාඩු දීලා ලක්ෂ 15ක් ඉන්නවා. පැල ලක්ෂ 15ක් හිටෙව්වොත් එහෙම නැත්නම් මිරිස් පැල ලක්ෂ 15ක් හිටෙව්වොත් මයොක්ක පැල ලක්ෂ 15ක් හිටෙව්වොතින් ඒක ඒ රාජ්‍ය සේවකයන්ට නිවාඩු දෙන සතිය කරනවද කියලා පරීක්ෂණයකුත් ඒ ගමේ ඉන්න කෘෂි පර්යේෂණ නිලධාරිය හරහා කෘෂි පර්යේෂණ නිලධාරීන් 9200ක් ලංකාවේ ඉන්නවා. ග්‍රාම නිලධාරීන් 14500ක් විතර ඉන්නවා. සංවර්ධන නිලධාරීන් 18000ක් විතර ඉන්නවා හැම නියගම්වල. ඒ වගේම සමුද්‍ර නිලධාරීනුත් 28000ක් විතර ඉන්නවා. මේ මහා යාන්ත්‍රණය යොදවලා සතියක් රාජ්‍ය යාන්ත්‍රණයටත් නිවාඩු දීලා සතියක් නිවාඩු දෙන්න කලින් බීජ වර්ග ඔක්කොම රැස් කරගන්න අවස්ථාව දීලා ඒ රාජ්‍ය සේවකයන්ගේ නිවෙසුත් ඔක්කොම පරීක්ෂා කරලා බලන්න ඕන මේ ඉලක්කයට ගමන් කරනවාද කියලා. නිවාඩු දුන්නට පස්සේ වෙනේම කරන්න නෙමෙයි ඒ මහා වගා කටයුත්ත සාර්ථක කරගන්න. අනික් කටයුතු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්මයා ඉටු කරගෙන යයි. මම දැක්කා එතුමා සමග බ්‍රිතාන්‍ය අගමැතිතුමා දුරකථනයෙන් සම්බන්ධ වෙලා ප්‍රතිඥා දීලා තියුණ අවශ්‍ය සහයෝගය ලබා දෙනවා කියලා.
එතුමා අවසානයේ ඉතුරු ටික එතුමා බලාගනී. ලෝක ජාත්‍යන්තර සමුළුවක් එතුමා කැඳවයි. 2001 2000 පාර්ලිමේන්තු ඡන්දයක් ආවා. 2000 පාර්ලිමේන්තු ඡන්දේ 2001 දෙසැම්බර් මාසෙ වෙනකොට අලුත් තව පාර්ලිමේන්තු ඡන්දයක් ආවා. ආර්ථිකය කඩාගෙන වැටුණා. එයා ලංකාවයකට අධිභාර වැටුණා. වරායට අධිභාර වැටුණා. රනිල් වික්‍රමසිංහ මහත්තයා බාර අරගෙන වැඩේ කරගෙන ගියා. ගිහිල්ලා ටෝකියෝ සම්මේලනය කැඳෙව්වා. ටෝකියෝ සම්මේලනයේදී ලංකාවට ඩොලර් බිලියන ගාණක් දෙන්න පොරොන්දු වුණාම අන්න ජාතිවාදය විශ්වා, ආගම්වාදය විශ්වා, කුලවාදය විශ්වා, අවුස්සල කව රට විකුණනවා කියලා. ඉතින් මිනිස්සු වැටුණා කබලට. එතකොට ඒ නිසා අපි ලෝකයේත් එක්ක තරං කළ යුතුයි. ශ්‍රී ලංකාවේ ඉන්නේ මිලියන 23යි. මේ මිලියන 23 ගෙම්බෝ වගේ මේක ඇතුලේ හිටියොත් අපි වැටෙනවා. අපි ලෝකෙට තරංග කරන්නම ඕන. අපි තමිල්නාඩුවටවත් තරංග කරන්නේ. අපි ඉන්දියාවටවත් තරංග කරන්නේ. ඉන්දියාවෙන් මොකක් කරනකොට අපේ කට්ටිය කියන ඔන්න මේ ඉන්දියන් විරෝධී. එහෙම නැත්නම් ඇමරිකාවෙන් එනවාම කිව්වම කියනවා ඇමරිකන් විරෝධී කියලා. ඊට පස්සේ එංගලන්තෙන් එනවාම කියනවා සුද්දන්ගේ විරෝධී කියලා. මේ විහිළු කතා මේ රටේ කරන්න එපා. මේ රට මහජනයාගෙන් අමාරුවේ දාන්න එපා. සංචාරක ව්‍යාපාරය දිනු කරනකොටත් ওই කතාමනේ කියන්නේ සුද්දෝ එනවලු, සුද්දෝ වැල්ලේ ඇවිදිනවලු, මේක සමාජ ක්‍රමයේද කියලා අහනවා, සංස්කෘතියද කියලා අහනවා. ලෝකේ තායිලන්තේ දිනු වුණා. බුදුදහම තියෙනවා. ලෝකේ ජපානයේ දිනු වුණා. ලෝකේ වියට්නාමේ දිනු වුණා. ලෝකේ බෞද්ධ රටවල් චීනය ඉස්සරහට ගියා. ඉතින් අපි ශ්‍රී ලාංකික බෞද්ධ ජනතාව හැටියට ලෝකයට තරඟ කළ යුතුයි. ලෝකයට තරඟ කරන්න පුළුවන් ජාත්‍යන්තර නායකත්වයක් කොහොම හරි ඉන්නවා. ඒ රනිල් වික්‍රමසිංහ මැතිතුමා එතුමාගෙන් මහා වෘක්ෂයකින් ප්‍රයෝජන ගත යුතුව තිබෙනවා. ඒට පහර දෙන්න එපා. ඒට පහර දුන්නොත් ඔබයි බඩගින්නේ ඉන්නේ. ඒට පහර දුන්නොත් ඔබේ දරුවටයි පිටරට ඉගෙන ගන්න ගියාම කාඩ් එක ගහන්න විදියක් නැති. අද ලංකාවේ ජනතාව අපි ලැජ්ජාවට පත් විය යුතුයි. අපිට අද විදේශගත වුණාම අපේ කාඩ් එක ඒ ට්‍රේලර් මැෂින් වල වැඩ කරන්නේ නැහැ. ඇයි? අපි වැරදි පාරේ ගියා. ඉතින් වෛර කරන්න එපා. ක්‍රෝධ කරන්න එපා. ඊර්ෂ්‍යා කරන්න එපා. තණ්හාව ඇති කරගන්න එපා. අතහැරීම පුරුදු කරගෙන රනිල් වික්‍රමසිංහ මැතිතුමා වැනි බොහොම සරල පුජ්‍යලයකින්, බොහොම නිදාස් පුජ්‍යලයකින් කොච්චර පහර දෙනවද? තමන්ගේ නිවාසෙත් රාජකීය විද්‍යාලය ලියලා දුන්නාම කියන හොරා කියලා. මේ හොරා කියන විහිළු කතාව ඉස්සෙල්ලා නවත්ත ගන්න. හොරු ලෝකෙම ඉන්නවා. හොරු මිනිස් උප්පත්තියත් එක්කම තියෙන දෙයක් තමයි වැරදි කිරීම. ඒවා පාලනය කරන්න තමයි නීති රීති තියෙන්නේ. ඉතින් ළඟම පොලිසියට ගිහලා පැමිණිල්ලක් කරන්න. මෙන්න හොරබඩු තියෙනවා කියලා. එතකොට කියයි බලේ තියෙන නිසා පරීක්ෂණ කරන්නේ නැහැ කියලා. නෑ බලේ තියුණත් UN එකට වෙනකන් යන්න පුළුවන්. ඉතින් මේවා පාලනය කරන්න තමයි නීති රීති, පොලිසියක්, නීති පද්ධතියක්, අධිකාර ක්‍රියාවලියක් තිබෙන්නේ. ඉතින් අපි ඒ අනුව ඉදිරියට යමු. ජාතියක් හැටියට අන් අයට ඊර්ෂ්‍යා කරන්න එපා. අනිත් එක්කෙනා හොඳට ඉන්නව දැක්කාම සතුටු වෙන්න පුරුදු වෙන්න. එහෙම අනිත් දේශපාලඥයෙක් හරි පාරේ යනවනම් අනේ අනිත් අය වෛර කරන්න එපා. අනේ යා හොඳයි කියලා එයාගෙන් වැඩේ අරගෙන තමන් ඊට වඩා හොඳට දේශපාලනය කරන්න පුරුදු වෙන්න කියන එකයි මට දෙන්න තියෙන පණිවිඩේ. ජාතියක් අවුරුදු 50ක පළපුරුද්දක් තිබෙන මේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගෙන් ජාතිය ගොඩ ගැනීමේ ක්‍රියාවලියට සමස්ත ශ්‍රී ලාංකික ජනතාව සහයෝගය ලබා දෙන්න එක්සත් ජාතික පක්ෂය අදාළ නොවේ. ඒක තමයි මට අවසාන වශයෙන් කියන්න තිබෙන්නේ. හොඳයි බොහොම ස්තුතියි. අද අපි කතා බහ කරන සුභාරති ආරාධනය කළේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපීමේ කමිටුවේ සභාපති හිටපු අමාත්‍ය වජිරාභිවර්ධන මහත්මයාට බොහොම ස්තුතියි. අද සුභාරතිය ගැනීම සඳහා අපට නිෂ්පාදන සහාය රජීව නානායක්කාර Facebook ඔස්සේ ඔබ අප සම්බන්ධ කළ ජගත් නවරත්න සම්බන්ධීකරණයේ TDK ජයන්ත අද සුභාරති නිෂ්පාදනයේ දිනුක ගුණවර්ධන මම සංජය මදුසංග මුතුමුනි ඔබට ජයග්‍රාහී සුබ දවසක්. දැනුම ලබාගමු උදෑසනකසේ සිතැඟි වඩාලමු දිය ඇල්ලකසේ සුභාරති සුභාරති